හොඳයි පුතේ. එහෙනම් අපි ඔන්න විමානය හා වැටීම කියන පාඩම ගැන කතා කරමු. තියෙන අලුත් වචන දෙකක් ගැන ඉගෙන ගන්න. විමානය සහ වැටීම කියලා වචන දෙකක් ගැන ඉගෙන ගන්න කියන මේ පාඩමේ. ඒතර මේ පාඩම අධ්‍යයනය කරන්න අපිට පුළුවන් මොකද විමානය කියන්නේ. ඒ වගේම අපේ ඉදින්දා ජීවිතයේ සමහර අවස්ථාවලදී අපි විමානය කියන භාවිතා කරනවා. එහෙනම් ඒ වගේ අවස්ථා මොනවද කියලා අපි හඳුනා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම වටේම කියලා කියන්නේ මොකද්ද? ආසන්න 10 ගුණාකාරයකට වටේම ගැන අපි මෙතනදී අධ්‍යයනය කරමු. හොඳයි පුතේ අපි එහෙනම් බලමු මොකද්ද මේ නිමානීය කරනවා කියලා කියන්නේ? නිමානීය කරනවා කියලා කියන්නේ මොකද්ද කියලා තමයි දැන් මම කතා කරන්නේ. පුතේ බලන්න මෙතන තියෙන වෙරළු ගෙඩි හරියට මේ අතේ වෙරළු ගෙඩි 7ක් තියෙනවා. ඉතින් අපිට හරියට ප්‍රමාණය ප්‍රකාශ කරන්න පුළුවන්. එතනදී ප්‍රමාණය ප්‍රකාශ කරන්න පුළුවන් ගණන් කරලා මෙතන වෙරළු ගෙඩි 7ක් තියෙනවා කියලා. ඒ වගේම පුතේ මෙතන බලන්න බන්දේසියේ කිරිබත් කෑලි ගන්න කිරිබත් කෑලි 12ක් තියෙනවා කියලා අපිට ගණන් කරලා කියන්න පුළුවන්. ඉතාලම පොඩි ප්‍රමාණයක්. ඒක නිසා අපිට ඒක ගණන් කරලා කියන්න පුළුවන් වෙනවා. නමුත් දැන් මෙන්න මේ ගාන මේ දිහා බැලුවොත් මේ රූපේ දිහා බැලුවොත් මේ රූපේ තියෙන පුවත්පත් ගන්න ඔබට කියන්න පුළුවන්. ගණන් කරන්න හරියම අමාරුයි. ඉතා විශාල ප්‍රමාණයක් තියෙනවා නේ. ඒ වගේම තව උදාහරණයක් ගමු. කෙසෙල් ගෙඩි ගණන. මේ කෙසෙල් කැනේ තිබෙන කෙසෙල් ගෙඩි ගණන කොච්චරද කියලා. අපිට හරි අමාරු එකපාරම කියන්න. ගණන් කරන්න ගියාම සෑහෙන වෙලාවක් යන්න පුළුවන්. ඒ වගේම විස්තර බෝල කීයක් තියෙනවද මේ බඳුන තුල කියලා. ඒක අපිට ඒක හරියට ප්‍රකාශ කරන්න බෑ. මෙන්න මේ වගේ හරියටම ප්‍රකාශ කරන්න බැරි. ඒ කියන්නේ නිවැරදිව ප්‍රකාශ කරන්න බැරි දේවල් අපි මොකද කරන්නේ? ගණන් කිරීමකින් තොරව ආසන්න අගයකට ප්‍රකාශ කරනවා. ඒකට ආසන්න අගයකට ප්‍රකාශ කිරීමට කිසියම් කෙනෙක්ගේ අත්දැකීම් හා පළපුරුදු ඕනේ. ඒක කෙසෙල් කියන්නේ ගෙඩි ගන්න කෙසෙල් වගා කරන පුද්ගලයෙක් වගේ එයාට අත්දැකීමක් තිබෙන නිසා එයා අත්දැකීමෙන් ඒ කෙසෙල් ගෙඩි කරන ආසන්න අගයට යාට ප්‍රකාශ කරනවා. නේ? ඒක කඩේ මුදලාලි කෙනෙක් අතට එහෙම එයාගේ ටොපි බෝතලයක් ගත්තා ටොපි බෝතලේ තියෙන ඕනේ ප්‍රමාණය එයා දන්නවා. ඉතින් අඩු වෙච්ච ගානත් එක්ක එයා නිමානය කරලා තියෙනවා මෙන්න මෙච්චර ප්‍රමාණයක් තියෙන්න පුළුවන් කියලා. ඒක ආසන්න අගයකට කියනවා. නමුත් අපින් බැලුවොත් අහපු ගමන් අපිට කියන්න බෑ එකපාරම කොච්චරක් තියෙනවද. ඒ කියන්නේ නිමානය කිරීම සඳහා අත්දැකීම සහ පළපුරුද්ද කියන්නේ ඉතා වැදගත්. ඒ කියන්නේ මේක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන්න පුළුවන් දෙයක්. පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන්න පුළුවන් දෙයක්. එහෙනම් පුතේ නිමානය කියලා කියන්නේ යම් කිසි ද්‍රව්‍ය සමූහයක තියෙන ද්‍රව්‍ය ප්‍රමාණය ගණන් කිරීමකින් තොරව යෝග්‍ය ක්‍රමයකට අනුව ප්‍රකාශ කිරීම තමයි නිමානය කරනවා කියලා කියන්නේ. යම් කිසි ද්‍රව්‍ය සමූහයක ඇති ද්‍රව්‍ය සංඛ්‍යාව ඒවා සියල්ල ගණන් කිරීමෙන් තොරව ගණන් කරන්නේ නැතුව යෝග්‍ය වූ ක්‍රමයකට අනුව ආසන්න වශයෙන් කීම නිමානය කියලා කියනවා. යෝග්‍ය වූ ක්‍රමයකට ප්‍රකාශ කිරීම නිමානය කියලා කියනවා. දැන් නිමානය පාඩමේදී ඔබට තියෙනවා අභ්‍යාසයක් 76 වෙනි පිටුවේ 6 එක අභ්‍යාස. බලමු අපි චුට්ටක් ඒක දිහා. මෙන්න බලන්න. රූපී දැක්වෙන කොටසක් බැඳී විද්‍ය සම්පූර්ණයෙන් බැඳ අවසන් කිරීමට අවශ්‍ය මුළු ගඩොල් ප්‍රමාණය නිමානය කරනවා. එහෙනම් අපිට එකපාරම කියන්න බෑ මේ ගඩොල් 200ක් ඕන, ගඩොල් 500ක් ඕන, ගඩොල් 1000ක් ඕන කියලා අපිට එකපාරම කියන්න බෑ. අපි යෝග්‍ය ක්‍රමයක් හිතන්න. එහෙනම් මම මෙතන යෝග්‍ය ක්‍රමය තමයි පිටේ මම ගණන් කරන් යනවා මෙතන යටම පේජියේ ගඩොල් කීයක් තියෙනවද? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි මේ භාග දෙකකුත් තියෙන භාග දෙකක් කියන්නේ සම්පූර්ණ මම හිතන 11ක්. එහෙනම් යටම පේජියේ තියෙන ගඩොල් 11. ඒ වගේ පේජි උඩට කීයක් තියෙනවද කියලා බලන්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17යි 18යි 19යි 20යි 21යි 22යි 23යි 24යි 25යි පේලි 25ක් තියෙනවා. එහෙනම් එක පේලියකට ඕනේ 11ක්. ඒ වගේ පේලි 25ක් තියෙන නිසා මම එහෙනම් ඔන්න යෝග්‍ය ක්‍රමය 11
මම ගුණ කරනවා 25යි. 11 ගානේ පේලි 25කට වුණේ. 25 ගුණ කිරීම 11. නැත්නම් 11 ගුණ කිරීම 25. දැන් එහෙනම් පුතේ අපිට කියන්න පුළුවන් මෙතන තිබ්බා කොසාතට 25. එතකොට බැලුවාම 11 ගුණ කිරීම 25. මම එහෙනම් කියනවා 11ක් 25 පුතේ 275යි. අපිට මේකට උත්තරේ ගන්න පුළුවන් 270. එහෙනම් ඔන්න කියනවා නිමානය කළා. ඔක්කොම ගණන් කරේ නෑ. සියල්ලම ගණන් කරේ නෑ. මම යෝග්‍ය ක්‍රමය තීරණය කරා. පේලි ගානයි තීරු ගානයි ගණන් කළා. ඒ දෙක මුල කරා. ඒක තමයි මම කරේ. යෝග්‍ය ක්‍රමය. බලන්න 25 11 ගුණ කරා 275 කිනොත් කියලා 25 ගුණ කිරීම 11. ඔන්න බලන්න ගුණ කරන ආකාරය. එක්වරක් තියෙන්නේ. එක්වරක් 5 5යි එක්වරක් 2 2යි. ආයෙ ගුණ කරාම එක්වරක් 5 5යි එක්වරක් 2 2යි. එකතු කරා 5යි 5යි 2යි 7යි 270. හරි. එහෙනම් අවශ්‍ය ගඩොල් ප්‍රමාණය 275 කියලා මම නිමානය කරා. දෙවෙනි එක ගලුවොත් මෙන්න දින පපඩම්. පපඩම් දෙවියන් වල 10 පපඩම් අතුරා තිබූ ආකාරයක් දක්වලා තියෙනවා. මේක පපඩම් ගාන නිමානය කරා. මේක අර එක පේලියක තියෙන ගාන අරගෙන තීරු ගානින් ගුණ කළා හරියන්නේ නැහැ. ඇයි ඒ බලන්න යටම පේලියේ තියෙන පපඩම් ගානයි ඊට උඩ පේලියේ තියෙන පපඩම් ගානේ පොඩි වෙනසක් තියෙනවා. ක්‍රම ගොඩාක් තියෙන පුළුවන්. නේ? ක්‍රම ගොඩාක් තියෙනවා. අපි හදමු බලන්න එහෙනම්. මම එහෙනම් මේ පේලි දෙකක තියෙන පපඩම් ගාන හොයාගන්න ඉස්සර. පේලි දෙකක තියෙන පපඩම්. බලන්න. 4යි 8යි මෙතන තියෙනවනේ 4ක්. 4යි 8යි 12යි 10යි. එතකොට මේ පේලිය 10යි. ඒක 10යි. ඊළඟ පේලිය බලන්න 3යි 6යි 9යි 12යි. 12යි. එතකොට ඔය පේලි දෙකක තියෙනවා 28. 16යි 12යි එකතු කරාම 28යි. 16යි 12යි එකතු කරාම මේ පේලි දෙකේ ඉස්සරහ තියෙන 28. එහෙනම් මේ වගේ පේලි දෙකේ ඒවා කීයක් තියෙනවද කියලා බලන්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි. ඒ වගේ පේලි දෙකේ ඒවා 12ක් තියෙනවා. එහෙනම් එක පේලි දෙකක තියෙනවා පපඩම් 28ක් 28 ඒවා 12ක් තමයි අපිට. එහෙනම් මම 28 ගුණ කරනවා. අපි බලමු උත්තරේ කීයක් වෙනවද කියලා. මම පැත්තකින් ගුණ කරනවා 28 12. අපිට තර ඕනේ එක්වරක් සහ දෙවරක් විතර. අපි එක්වරක් සහ දෙවරක් ගන්නවා නම් වැඩේ ඉවරයි. දෙවරක් 8 16න් 6 දාන එකක්. ඉතිරි දෙවරක් දෙක 4යි 1යි 5යි. දැන් එකෙන් ගුණ කරා. එක්වරක් 8 8යි එක්වරක් දෙක 2යි. දැන් අපි එකතු කරමු. 6යි 8යි 5යි 13න් 3 දාන එකක් ඉතිරි 3යි. 336ක් තියෙනවා කියලා ඔන්න නිමානය කරා. 336ක් තියෙනවා පපඩම්. එහෙනම් ඔන්න 330 පිළිතුර වෙනවා 330. ඔන්න ඒ ආකාරයට අපිට නිමානය කරන්න පුළුවන්. ඒ තමයි මම තෝරාගත් යෝග්‍ය ක්‍රමය. තවත් කෙනෙකුට හිතෙන්න පුළුවන් මෙන්න මෙහෙම කරොත් වැරදිද කියලා. මෙන්න මේ ක්‍රමය බලන්න. මම එහෙනම් මෙන්න මේ එක කොටසක් කවුන්ට් කරනවා මේ කොටස. මෙතන පපඩම් කීයක් තියෙනවද කියලා බලන්න. ඒ වගේ කොටස් කීයක් තියෙනවද බලන්න මේ විදිහට. මොන ඒ ආකාරයට අපිට හදා ගන්නත් පුළුවන්. දෙකක්. තුනක්. ඔය වගේ ගොඩවල් වලට මම වෙන් කර ගන්නවා. 4යි 5යි 6යි. ඒ පැත්තට ගොඩවල් හැදෙන්නේ. මේ පැත්තට බැලුවොත් මේ වගේ 2යි 3යි 7යි 4ක් තියෙනවා. ඒතර 6 වරක් 4 24ක්. 6 වරක් 4 24ක් නේ. මේ පැත්තට 6යි මේට 6යි 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 6 ගන්න තමයි යන්නේ. ඒ කියන්නේ 24යි. 24 ගුණ කරනවා මම එක ගොඩක තියෙන පපඩම් ගන්න. බලන්න. 4යි 3යි 7යි 7යි 3යි 10යි 10යි 14යි 24 ගුණ කිරීම 10. ඕන තවත් ක්‍රමයක්. බලමු උත්තරය අපි 24 17 ගුණ කළ උත්තරේ කීයක් වෙනවද කියලා. ඔන්න මම 24 17 ගුණ කරන්නේ. 4 වරක් 4 16න් 6 එකක්. 4 වරක් 2 8යි 1යි 9යි. එක් වරක් 4යි එක් වරක් 2යි. දැන් එකතු කරා 6යි 9යි 4යි 13න් 3 දාන එකක් ඉතිරි 3යි. අන්න පුතේ 336යි ආවේ. ඒත් ආවේ 336යි. නිමානය කරා දෙකම ආවේ එකම ආවේ. එහෙනම් අපි සුදුසු යෝග්‍ය ක්‍රමයක් අපි හිතනවා. ඒ යෝග්‍ය ක්‍රමයට අනුව තමයි අපි නිමානය කරන්නේ. අපිට හිතන විතර ක්‍රමයක් නිමානය කරන්න බෑ. එතකොට බලන්න මේක
ඊළඟ ගැටලුව බැලුවොත් එහෙම එක්තරා විද්‍යාලයක 6 ශ්‍රේණිය සිට 11 ශ්‍රේණිය තෙක් 6 ABC 7 ABC ආදී වශයෙන් සමාන්තර පන්ති 3ක් ඇත. එතකොට අපි බලන්න 6 වසර පන්ති 3ක් නේ 7 පන්ති 3යි 8 පන්ති 3යි 9 පන්ති 3යි 10 පන්ති 3යි 11 පන්ති 3යි. ඒක ඔක්කොම පන්ති ගාන කීයක් තියෙනවද බලන්න. 3 ගාන තියෙනවා පන්ති සෑම වසරක. එතකොට දැන් බලන්න 3 වකීය 3 6 9 12 15 18. එහෙනම් ඔක්කොම පන්ති තියෙනවා 18. පන්ති ඔක්කොම 18. නේ 3 ගානකට 6 වසරට පන්ති 3යි 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 3 ඒවා 6ක් තියෙනවා 6 7 8 9 10 11 පන්ති 18ක්. එක පන්තියක ශිෂ්‍යයෝ නැත්නම් 6 පන්තියේ ශිෂ්‍යයෝ 36ක්. එහෙනම් අපි නිමාණය කරන්න යනවා 18 නැත්නම් 36 ගුණ කරනවා 18. මේක පන්තියක 36. ඒ වගේ පන්ති 18ක අපි කීයක් තියෙනවද කියලා නිමාණය කරන්න යන්නේ. 36 ගුණ කරා. මොන පුදු දැන් 36 18 ගුණ කරමු බලන්න. 36 අපි ශිෂ්‍යයෝ කී දෙනෙක් ඉන්නවද? 8 වරක් 6 48න් 8 දානවා 4ක් ඉතිරි. 8 වරක් 3 24යි 4යි 28යි. දැන් එකෙන් ගුණ කරා 1 වරක් 6 6යි 1 වරක් 3 3යි. දැන් පුතේ අපි එකතු කරන්නයි තියෙන්නේ. එතකොට එකතු කරාට පස්සේ මෙතන එනවා 8යි 8යි 6 14න් 4 දාන එකක් ඉතිරි 3යි 2යි 5යි 1යි 648. එහෙනම් පන්තියේ ඉන්න ශිෂ්‍ය සංඛ්‍යාව 648ක්. පන්ති සියල්ලම 6 7 8 9 10 11. ඔන්න නිමානය කරාම ශිෂ්‍යෝ 648ක්. ඊළඟ ගැටලුවක්. බලන්න මේක ප්‍රාප්තියක එක් කුටීරයක පොත් 11ක් අසුරයි. එක කුටීරයක තියෙන 11. මේ ආකාරයට සම්පූර්ණ පොත් කීයක් තියෙන්න ඕනද කියලා මේ සම්පූර්ණම පොත් වලින් අසුරන් යන්නේ. එහෙනම් බලන්න අපිට ආප්තිය වගේ කීයක් තියෙනවද? 1යි 2යි 3යි 4යි 5යි. මෙහෙට 5යි 10යි 15යි 20යි 25යි. එහෙනම් 5 වෙන තියෙන්නේ. පස්තරක් 5 25. එහෙනම් ඔක්කොම රාක 25ක් තියෙනවා. එහෙනම් 25 මොකද කරන්නේ පුතේ? ගුණ කරනවා එක රාක් එක පොත් 11 ගන්න. එක රාක් එක පොත් 11. 11 ඒවා එහෙනම් රාක් 25ක් අහුලන කොච්චරක්? 25 11න් ගුණ කරනවා. කලින් අපි ගුණ කරා. පළවෙනි ප්‍රශ්නේ මේ විදිහට. ගඩොල් ගන්න 275 කියලා. එහෙනම් පොත් නිමානය කරාම 275. ඔන්න ඔය ආකාරයට නිමානය කරන්න පුළුවන් සුදුසු ක්‍රමයකට අනුව. දැන් පුතේ ඔයාලා අදහසක් තියෙනවා. කිසල් කැණේ ඉන්න ගෙඩි ගන්න හොයාගන්න කිව්වකින් අපි මොකද කරන්නේ? ඇවරේජ් එක ගෙඩි ගන්න ගණන් කරගන්න. ඒ වගේ ඇවරේජ් කීයක් තියෙනවද කියලා බලන්න. එහෙනම් ඒ කිසල් ගෙඩි ගන්න ඇවරේජ් එක තියෙන කිසල් ගෙඩි ගන්න ඇවරේජ් ගණනෙන් ගුණ කරනවා නම් අපි ඔන්න නිමානය කරනවා. මෙම කිසල් කැණේ ගෙඩි මෙච්චර ප්‍රමාණයක් තියෙන්න පුළුවන් කියලා. ඕක තමයි නිමානය. එහෙනම් පුතේ මම දැන් ඊළඟ කොටසට යන්නම්. අපි ඔන්න නිමානය ගැන ඉගෙන ගත්තා. ආය අලුත් වචන තමයි අපි ඉගෙන ගන්න. වටලීම ගැන. වටලීමක් කියලා කියන්නේ මොකක්ද? වටේනවා කියලා කියන්නේ ආසන්නම අගයකට ප්‍රකාශ කරනවා. ආසන්න අගයකට ප්‍රකාශ කරනවා. එහෙනම් මේ කියන්නේ ආසන්න අගයට ප්‍රකාශ කරන්න යන්නේ ආසන්න 10 ගුණාකාරයක තමයි වටේ කියන්නේ. මොනවද 10 ගුණාකාර? 10 20 30 40 50 60 70 80 90 110 120 ඕකේ 10 ගුණාකාර. ඒක තමයි ප්‍රකාශ කරන්නේ ආසන්නම 10 ගුණාකාරය මොකක්ද කියලා. දීලා තියෙන සංඛ්‍යාව ආසන්නම 10 ගුණාකාරය මොකක්ද කියලා තමයි අපි බලන්න පුතේ. ඒතර බලන්න වඩාත්ම කිට්ටු 10 ගුණාකාරයෙන් දැක්වීම සංඛ්‍යාවක් ආසන්න 10 ගුණාකාරයෙන් දැක්වීම තමයි. වඩාත්ම කිට්ටු අන්න වචනේ බලන්න වඩාත්ම කිට්ටු 10 ගුණාකාරයෙන් දැක්වීම තමයි ආසන්න 10 ගුණාකාරයෙන් දැක්වීම කියලා හඳුන්වන්නේ. වඩාත්ම කිට්ටු 10 ගුණාකාරය. එහෙනම් පුතේ බලමු වඩාත්ම කිට්ටු 10 ගුණාකාරය හොයන්න තමයි දැන් මම මේ යන්නේ. මොකද බලන්න සංඛ්‍යා ටිකක් දීලා තියෙනවා. 11 12 14 15 18 22 24 25 28. මම මෙන්න මේවා සංඛ්‍යා රේඛාව කරනවා. අපි කලින් පාඩම සංඛ්‍යා රේඛාව මම බිඳුවෙන් ඉඳන් නැතුව 10 ඉඳන් තමයි සංඛ්‍යා රේඛාව ගන්න. එහෙනම් ඒ කොන්න මම ලකුණු කරා 11ක් කියලා. මෙන්න 12ක් කියලා. ඊළඟ 14ක් කියලා. ඊළඟ 15. ඊළඟ 18 16 17 18 මෙන්න 18 ඊළඟ 20 හරි 21 22 තියෙනවා මේ 22 ඊළඟ 24 තියෙනවා 20 21 22 24 නේ 24
ඊළඟ 25 තියෙනවා මෙන්න 25 මාර්ක්. 26 27 28 තියෙනවා ඊළඟ ඔන්න මාර්ක්. දැන් බලනවා මම කොටස් තුනකට මම මේක වෙනවා. වැඩිපුරම 10ට ළඟ මොනවද? වැඩිපුරම 20ට ළඟ මොනවද? වැඩිපුරම 30ට ළඟ මොන සංඛ්‍යාවද කියලා මම ඔන්න වෙන් කරන්නයි යන්නේ. එහෙනම් බලන්න 11 කියන සංඛ්‍යාව 20ට වඩා වැඩිපුරම ළඟයි 10ට නේ 10ට ළඟයි. එහෙනම් 11ට ආසන්න 10 ගුණාකාරයෙන් ඉඳලා 12 කියන එක බලන්න වැඩිපුර මේකත් එක දැන් 20 තියෙන්නේ මෙතන පුතේ මේ 20 මේ 10 මේ 10 මම ලොකුට නේද මේ තියෙන්නේ 30 දැන් බලන්න වැඩිපුරම කිට්ටු 10 ගුණාකාර එහෙනම් 12 ගත්තොත් 12ට වැඩිපුරම කිට්ටු 10 නේ 10 නේ අර 20ට වඩා 20 ටිකක් දුර වැඩි එහෙනම් කිට්ටු 14 ගත්තොත් ඉන්නේ 14 ගත්තොත් මෙතන ඉතින් අර පැත්තට යනකොට මේ පැත්තට ළඟයි ඒ කියන්නේ 10 15 ගත්තොත් බලන්න පුතේ 15 කියන සංඛ්‍යාව ගත්තොත් මෙහෙටත් 5යි මෙහෙටත් 5යි. එහෙනම් පුතේ ඒ වගේ අවස්ථාවක කිට්ටුම ගුණාකාරය වෙන්නේ ඉහළ ගුණාකාරය. ඒ කියන්නේ වැඩි ගුණාකාරය. ඒ කියන්නේ 20ට තමයි 15යි. 15 කියන්නේ වැඩිපුරම ළඟ 20ට කියලා තමයි අපි සලකන්නේ. ඉහළම ගුණාකාරය තමයි අපි සලකන්නේ මෙතන. 18 ගත්තොත් 10ට වඩා 20 තමයි වැඩිපුරම ළඟ නේ. එහෙනම් 18. ඊළඟ පුතේ 22 ගත්තොත් බලන්න 22 ගත්තොත් වැඩිපුරම ළඟ 20යි. එහෙනම් 22ක් තියෙන්නේ 20 තමයි. 24 ගත්තාම වැඩිපුරම ළඟ 20ටම තමයි. ඒක ඔබට පැහැදිලියි. අවබෝධයක් ඇති දැන් බලන්න. 25 ගත්තොත් නම් පුතේ මම කිව්වා 25 ගත්තොත් දෙපැත්තටම සමානයි තියෙනවා. හරි මැද තියෙනවා. එහෙනම් වැඩිපුරම ළඟයි කියලා සලකන්නේ 30ට. එහෙනම් 25 වැඩිපුරම ළඟ තියෙනවා. 28 එහෙනම් ඒකත් වැඩිපුරම ළඟ 30ට. ඔන්න ඔය ආකාරයට අපි 10 ගුණාකාරයකට ආසන්න වශයෙන් කීම ආසන්න 10ට වැටීම කියලා තමයි අපි හඳුන්වන්නේ. ආසන්න 10ට වැටීම. ඒතර අපි මේ වගේ සංඛ්‍යා රේඛා ඇඳලා ඉන්න ඕනේ නැහැ. දැන් අපි ඔළුවට එන්න අදහසක් 10 ගුණාකාර මොනවද? ආසන්න අගයට කොහොමද ප්‍රකාශ කරන්නේ කියලා. අපි උදාහරණයක් වශයෙන් හිතනවා සංඛ්‍යාවක් මම 55 54 අපි තුන් 54 කියන සංඛ්‍යාව මම ඉස්සරහම බලලා 54 තියෙන 10 ගුණාකාර දෙක මොකක්ද? 54 තියෙන පුතේ උදාහරණයක් වශයෙන් ගත්තොත් 54 තියෙන 10 ගුණාකාර දෙක තමයි 50යි 60යි අතර තමයි 54 තියෙන්නේ. එහෙනම් වැඩිපුරම ළඟ 50ද 60ද? 50ට වැඩිපුරම ළඟයි ඉතින්. එහෙනම් ආසන්න ළඟට වැටෙන්නේ. මොන විදිහට අපිට හිතන්න පුරුදු වෙන්න ඕනේ. වැටීමේ රීතියක් තියෙනවා පුතේ. ඒ වැටීමේ රීතිය වෙන්නේ 10 ගුණාකාරයට වටේන අපි සලකනවා එක ස්ථානයේ තියෙන ඉලක්කම එක ස්ථානයේ ඇති ඉලක්කම සලකලා තමයි ඔන්න වට යන්නේ. ඒ කියන්නේ බලන්න පහට වඩා අඩුයි නම් අවසාන ඉලක්කම උදාහරණයක් වශයෙන් මම ගන්නවා 22. එහෙනම් 22 වැටෙන්නේ 22 තියෙන සංඛ්‍යා දෙක බැලුවොත් 10 ගුණාකාර දෙක 20යි 30යි අතර. එහෙනම් වැඩිපුරම ළඟ පුතේ 20 නිසා අපි 20 කියලා තමයි ගන්නේ. එහෙනම් මේ අවසාන ඉලක්කම පහට වඩා අඩුයි නම් එක ස්ථාන ඉලක්කම පෙර තියෙන 10 ගුණාකාරය කියන්නේ 20ට තමයි වට යන්නේ උත්තරේ නම් 20ක් වෙනවා. පහ හරි පහට වඩා වැඩි නම් උදාහරණයක් වශයෙන් 75 ගත්තා. 75 කියන එක අවසාන ඉලක්කම පහක් මේක තියෙන 70යි 80යි අතර. එහෙනම් වැඩි ගුණාකාරය කීයද 80 පුතේ 80 තමයි අපි වටේ. පහ හරි පහට වඩා වැඩි නම් එක ස්ථානයේ තියෙන ඉලක්කම ඉහළ ගුණාකාරයට අපි වටේනවා. මේක අපි හඳුන්වනවා වැටීමේ රීති කියලා. වැටීමේ රීති. එහෙනම් පුතේ ඔන්න වැටීමේ රීති ඇතුළත් අභ්‍යාසයක් ගැන මම සාකච්ඡා කරන්න යනවා. ඔබේ පෙළ පොතේ තියෙන 6.2 අභ්‍යාසය. බලන්න අපේ පාස්මාන මිල ගණන් ආසන්න 10 ගුණාකාරයට වටයාලි. පෑනක මිල රුපියල් 12. එහෙනම් 12 වැඩිපුරම ආසන්න කීයද? 10ට. එහෙනම් ආසන්න අගයෙන් වැටුවාම 10යි. පුතේ 10යි උත්තරේ. අපල ගෙඩියකින් 38යි. 38 ගත්තොත් එහෙම තියෙන ගුණාකාර දෙක 30යි 40යි නේ පුතේ. 30යි 40යි. වැඩිපුරම 38 එහෙනම් 40යි. එහෙනම් ආසන්න 10ට වැටෙනවා. ඊළඟ එකට 83. 83 ගත්තොත් 83 තියෙන 10 ගුණාකාර තමයි 80යි 90. වැඩිපුර නම් කියන 83 නේ 80ට වැඩිපුර ළඟයි 80. 75 ගත්තොත් පුතේ නම් 75 තියෙන 70යි 80යි අතර වැඩිපුරම ළඟ. දැන් අවසාන ඉලක්කම 5යි. 5 වෙලා තියෙනවා. එහෙනම් අපි ඉහළ ගුණාකාරයට තමයි වටින්නේ. එහෙනම් මේ දෙක තියෙන්නේ 70යි 75යි තියෙන්නේ 75 තියෙන්නේ 70යි 80යි අතර. එහෙනම් ඉහළ ගුණාකාරය කීයද 80යි. වැටෙනවා උත්තරේ 80. වැටෙයි. හරි පහසු දෙයක්. හරි දේසි දෙයක්.
දැන් බලුවොත් මේ යම් සංඛ්‍යාවක් ආසන්න 10 උත්තරය අනුව 85 සිට 94 තෙක් තියෙන ඕනම සංඛ්‍යාවක් වැටෙවුවොතින් පිළිතුර අනුවක් පිළිතුර. මොන්න 90 වල තියෙන්න පුළුවන් අගයක්. අඩු කරනවා 5ක් එකතු කරනවා 4ක්. එහෙමයි අපි හිතන්නේ. දැන් මම උදාහරණයක් වශයෙන් කිව්වොත් එහෙම ආසන්න අගයට වැටෙවුවම 50යි. එහෙනම් තියෙන්න පුළුවන් අඩුම අගය කීයද පුතේ? 45 නේ. 5ක් අඩු කරා. මෙතනට 4ක් එකතු කරනවා. 4ක් එකතු කරාම කීයද වැඩිම අගය? 57. ක්‍රමය හොයාගත්තා. ඒ කියන්නේ 45 ඉඳලා 54 දක්වා තියෙන සියලුම සංඛ්‍යා ආසන්න අගයට වැටෙනවා 50. තව උදාහරණයක් ගත්තොත් එහෙම බලන්න 70. 70 නම් 5ක් අඩු කරා. ඒ කියන්නේ 65ට වඩා වැඩි වෙන්න ඕනේ. 74ට වඩා අඩු වෙන්න ඕනේ. 4ක් එකතු කරා. ඔන්න වැටෙනවා කියන පුළුවන් අගය. 65 ඉඳලා 74 දක්වා සියලුම අගයන් තියෙනවා. 5ක් අඩු කරා 4ක් එකතු කරා. එතන. එන තව ගැටලුවකට ගිහින් බලන්න. පාසනන් එක ඒ කණ්ඩායමේ එක් සංඛ්‍යාව ආසන්න 10 ගුණාකාරයට වැටෙවු ලැබෙන සංඛ්‍යාව B කණ්ඩායමෙන් තෝරාගෙන සංඛ්‍යා දෙක ඉරකින් යන 37 වැඩිපුරම ළඟට 40ට එනම් 40ට මම යා කරා 37 ඔන්න 40ට යා කරා 48 වැඩිපුරම ළඟ 48 50ට වැඩිපුරම ළඟ 50ට යා කරා 32 දෙකයි වැඩි වෙලා තියෙන්නේ. ඒ කියන්නේ 30ට තමයි වැඩි ආවේ. 30. යා කරා 45 අවසාන ඉලක්කම් 5යි. 40යි 50යි අතර තියෙන්නේ. 5 වෙලා දෙනවා වැඩි එකට තමයි වට යන්නේ. එහෙනම් එන්න ඕනේ 50. 55 අවසාන ඉලක්කම් 5යි වැඩි අගයට වැටෙන්න ඕනේ නම් 60. 36 ගතදී එන්නේ 40ම තමයි. 36 වැඩි පුරම ළඟ 40. 54 හතරේ වැඩිලා තියෙන්නේ. කියන්නේ 50 තමයි වැඩි පුරම. 50. 43 වැඩිපුරම ආසන්න පුතේ 40ට එහෙනම් 43ක් 40. මෙන්න අපි සුදුසු පරිදි යාක සුදුසු පරිදි යාක. පන්තියක සිටින සිසුන් සංඛ්‍යාව ආසන්න 10 ගුණාකාරයෙන් වැටුණු 40ක් යන්න පුතේ 40යි නම් අඩුමාගේ කීයද 5ක් අඩු කරා ඒ කියන්නේ 35යි. වැඩිමගේ කීයද එකතු කරා 4ක් 44යි. කලින් මම කියන්නේ. එහෙනම් පුතේ 35 ඉඳන් 44 දක්වා තියෙන සියලුම සංඛ්‍යා වැටෙවුවොතින් 40 36 37 38 39 40 41 දක්වා. අඩුම සිසුන් ගානේ නම් කීයද තියෙන්න පුළුවන් 35. වැඩිම ශිෂ්‍ය සංඛ්‍යාව කීයද 40. වැඩිම ශිෂ්‍ය සංඛ්‍යාව මොන පුතේ අපි පිළිතුරු දෙකක් ඉතා පහසුවෙන් පිළිතුරු දෙක. ඊළඟ ගැටලුවට 5. බලන්න හයශේනයේ සිසුන් කණ්ඩායම ගණිත විෂයෙන් ලබාගත් ලකුණු 5ක් දක්වලා තියෙනවා. අමන්දී, සඳදී, අක්ෂී, සමුනී, ඉසුරු, නිපුණ ලබාගත් ලකුණු ටික දීලා තියෙනවා. මෙම ඔබ පිටපත් කරලා. එහි දැක්වෙන ලකුණු ආසන්න 10 ගුණාකාරයට වටයාව සම්පූර්ණ. එහෙනම් වටයම බලන්න. 77 වැටෙවුවොත් පුතේ 80යි, වැඩිපුරම ළඟ 80ට. 75 වැටෙවුවත් 80යි. 96 වැටෙවුවොත් 100යි. අය වැඩියෙන් තියෙන ගුණාකාරය. 58 වැටෙවුවොත් 60යි. 45 වැටෙවුවොත් පුතේ 40යි 50යි අතර තියෙන 50යි. 85 වැටෙවුවොත් 90යි. සිසුන් ලබාගත් ලකුණු වල අයිති කියන්නේ මේ ලකුණු ටික ඔක්කොම එකතු කරනවා 77යි 75යි 96යි 58යි 45යි 85යි අපි එකතු කරා. එකතු වෙනවා 430. වැටි වර්ගයන්ගේ අයිතිය තමයි. වැටි වර්ගයන්ගේ අයිතිය මේ ටිකත් ඔක්කොම එකතු කරනවා 80යි 80යි 100යි 60යි 50යි 90යි එකතු 430. බලන්න ලොකු වෙනසක් ඇවිල්ලා තියෙනවද? 436යි මෙතන එන 440යි කියන ආසන්නගෙත් හරි. නමුත් වැටි වර්ගයන්ගේ ඔක්කොගේම එකතුව 460ක් වෙලා. ඒ ඇවිල්ලා තියෙන්නේ ඇයි 460ක්? මේ ඔක්කොම වගේ වටයන් සිදුුන්නේ අපිට ඉහළ ගුණාකාර. ඉහළම ආගය තමයි වටයන් දුන්නේ. ඒකයි ඒතරම් ලොකු වෙනසක් එතන දක්නට ලැබෙනවා. එහෙනම් අපි 6 වෙනි ගැටලුවටත් අපි දැන් යන්න. වෙලින්දෙක් ළඟ තිබූ මුළු අඹ ප්‍රමාණය ආසන්න 10 ගුණාකාරයට වැටෙවු විට 60. එහෙනම් ආසන්න 10 ගුණාකාරයට වැටෙවුවම 60. එහෙනම් කියලා තියෙන අඩුම ප්‍රමාණය කීයද 55. වැඩිම ප්‍රමාණය කීයද 60. ඔය දක්වා තියෙන සියලු මගයන් ඉන්නවා. අපි උනා ලියාගමු 57ට sorry 56 57
58 59 60 61 62 63 64 ඊට පස්සේ ඉන් ගෙඩි දෙකක් නරක් විය. ඒ කියන්නේ ඔන්න දැන් වෙලෙන්දා ගාව තිබලා තියෙන අඹ 55 ඉඳන් 64 දක්වා තියෙන ගාන. අපි හරියටම දන්නේ නැහැ කීයක් තිබ්බේ කියලා. බලමු අපි දැන් ඊට දවසේ කියන කතන්දරය කියන්නේ ඊට ඉන් ගෙඩි දෙකක් නරක් වී තිබීම නිසා ඒ වායුවත් වල. ඒ කියන්නේ දෙකක් අයින් කළා. දෙකක් අයින් කරාට පස්සේ එහෙනම් ඉතුරු වෙච්ච ගාන වැටෙවුවම 50ක් වෙනවා. අයින් කරාට පස්සේ වැටෙවුවම 50ක් වෙනවා. බලන්න 50ට වැටෙවුවොත් ඉන්නේ කිසියම් සංඛ්‍යාවක් තියෙන්න පුළුවන් කියන්නේ මොනවද? මේට වඩා පහක් අඩු වෙන. ඒ කියන්නේ 45. වැඩි වගේ කියලා පුතේ 50. රකේට වෙන්න ඕනේ. එහෙනම් 46 වෙන මොකද එන්නේ? 47 48 49 දැන් බලමු මේ දෙකක් නරක් වෙලා අයින් කළා පස්සේ 50ට වැටෙවුවා නම් 55 ඉඳන් තියෙන්නේ 55න් දෙකක් අඩු කරද්දී 53ක් වෙනවා නේ එහෙනම් 53 කියන සංඛ්‍යාව වැටෙවුවදී 50යි එහෙනම් 55ක් තියෙන්න පුළුවන් අඹගෙඩි 55ක් තියෙන්න පුළුවන් 55න් දෙකක් අඩු කරද්දී 53යි 53 වැටෙවුවාම කොහොමද 50ට යන්නේ මේ 53ත් 50ට යන්නේ එහෙනම් ඒක 56 කියන එක බල 56න් දෙකක් නරක් වුණා. දෙකක් නරක් වුණාම 54යි ඉතිරෙන්නේ. එහෙනම් 54 වැටෙවුවාම පුතේ 50ට තමයි යන්නේ. 53ත් 50ට යනවා. 54ත් 50ට යනවා. 57 වැටෙවුවොත් ඉන්නේ 57 බල 57න් දෙකක් නරක් වුණාම 55. 55 වැටෙවුවොත් පුතේ යන්නේ 60ට. නේ? 55 වැටෙවුවොත් ඉන්නේ 57න් දෙකක් අඩු කරාම 55 55 වැටෙව්වට 60 වෙන්නේ නැහැ. 55 වැටෙවුවොත් 60 තමයි වෙන්නේ. මේ 50 වෙන්නේ. එහෙනම් පුතේ වෙලෙන්දා ළඟ තිබු මුළුම් ප්‍රමාණයට ගත හැකි යගයන් දෙකක් තියෙනවා. මොනවද යගයන් දෙක? 55 සහ 50. එක්ක ගෙඩි 55යි එක්ක ගෙඩි 56යි. ඔය දෙකෙන් එක ප්‍රමාණයක් තමයි. 55ක් තිබ්බොතින් එහෙම වැටෙවුවොතින් 60 වෙනවා. දෙකක් තරක් කියන නිසා අඩු වෙනවා 53 වැටෙවුවොතින් 50. 56 ගත්තොතින් ඒත් එහෙමයි. 56 වැටෙවුවොතින් 60යි 56න් දෙකක් අඩු වෙනවා. නරක වෙච්ච දෙක අයින් වුණා 54යි එන්නේ 54 වැටෙවුවාමත් 50 වෙනවා. එහෙනම් උත්තරේ 55 සහ 56. ඔන්න බේ. එහෙනම් පුතේ ඔන්නේ පහේ දෙක අභ්‍යාස මම සාකච්ඡා කරා. දැන් අපි යනවා මිශ්‍ර අභ්‍යාසයේ පොඩ්ඩක් සාකච්ඡා කරමු. බලමු මිශ්‍ර අභ්‍යාසයේ තියෙන මේ මිහිතලයේ සෑම විපංගලක්ම මගේ පරපුරට ශුද්ධ වූ වස්තුවකි. දිරිසෙන දේවදාන ගසක හැම කිනිත්තක්ම වැලිතලා වලින් පීගිය සෑම වෙරළක්ම අඳුරු වනාන්තරවල තිබෙන සෑම මිහිඳුම් වලාක්ම සිහින් අඳින් දී ගයන සෑම කුඩා ප්‍රාණියෙක්ම මාගේ මිනිසුන්ගේ මතකයේ අත්දැකීම් සමුදායේ පූජනීය වස්තුන් වන්නෝය. ඔන්න ඔය ආකාරයට කතන්දරයක් කියලා තියෙනවා. මොකක්ද මේ කතන්දරය? රතු ඉන්දියානු නායක තියටර් විසින් ක්‍රිස්තු වර්ෂ 1854 දී පවත්වන ලද සුප්‍රකට කතාවේ කොටසක අනුවාදයක් තමයි. දැන් බලමු ප්‍රශ්නේ. අපි දැන් ඕක කියන්නේ නැහැ. ඔක කියව ගන්න. මම කියවන්න යන්නේ නැහැ. හරි. ඉහත ඡේදයේ ඕනෑම පීරි තුනක ඇති වචන ගණන් කරමිය. ඕනෑම පීරි තුනක්. අපි එහෙනම් පළවෙනි පීරි එකම බලමු. මම පිටිපස්සෙන් නම්බර් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි පළවෙනි එක 9. තනිය අපුර සලකවෙන්නේ නැහැ වචනයක් 9. තව පේජයක් ගන්න මම මැද පේජ්. ඔන්න මේ. තමයි කැමතියක් තෝරගන්න පුළුවන්. කැමති පේජ් තුනක් දෙවෙනි පේජ්වත් තෝරගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. බලන්න 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. ඒකේ තියෙන 10. ඒකේ තියෙන. තව පේජයක් ගමු යටම පේජය මම තෝරගන්න පුළුවන්. කැමති පේජ් තුනක් නේ අපි කියන්නේ. පළවෙනි පේජය තෝරගත්ත මැද පේජයක් තෝරගත්ත දැන් අවසාන පේජයක් තෝරගන්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි. එන ඒක තියෙනවා. එන ඔය ආකාරයට ගණන් කරාට පස්සේ අපිට ලියන්න පුළුවන් කැමති පේජ් තුනක තියෙන අගයන් නැත්නම් වචන 9ක් 10ක් 8ක්
9ක් 10ක් 8කුත් තියෙන පේලි තියෙන්න පුළුවන්. 8ක් 9ක් 10ක් වගේ තමයි. එහෙනම් පේලියේ තියෙන මුළු වචන ගණන කීයද කියලා අනිමානය කරන්න. මම එහෙනම් 10යි 9යි ඔය විදිහට ඉතින් මට ආපු එකේ වැඩිපුරම 9 තියෙන අවස්ථා දෙකක් ආවා. එහෙනම් මම හිතනවා එක පේලියක වචන තියෙන්නේ 9. මේ 9 මම ගුණ කරනවා. පේලි තියෙනවා කීයද බලන්න 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි. එහෙනම් 9 ගුණ කරන්නේ 9 12 ගුණ කරන්නේ 108යි 12 කරක් 9 108යි. එහෙනම් මේක කියනවා වචන 108ක් ආසන්න වශයෙන් වචන 108යි. අපිට ඕන නම් මේක තව ආසන්න 10ට වැටෙවුවා. ඉතින් එහෙම ආසන්න 10ට වැටෙවුවා මම කියන 110ක් පමණ තියෙන්න පුළුවන්. 110ක්. හරියට වෙනස් වෙන්නත් පුළුවන්. දැන් මම ගත්තේ අරක තියෙන වැඩිම අගයක් ආපු එක තමයි 9. ඒක 10ක් ආවා 10 ගන්න ගන්නවා 120ක් වචන. හරි? වචන 120ක්. 10වත් තියෙනවා 9වත් තියෙනවා. 8වත් තියෙනවා මේ. 8 පේලි තියෙන නිසා තමයි මම එහෙම කරේ. මේ 8 පේලි උත්තේ බලන්න. මේක 1යි 2යි 3යි 4යි 5යි 6යි 7. තනකොළ හරපන්නේ නේද? 7. ඉතින් 7වත් තියෙන. ඒකයි මම පොදු එකක් විදිහට කරලා 9ක් වගේ තියෙන්න පුළුවන්. සම එකක 9. ඉතින් තව තමයි මම ඔක හදන්නේ. එහෙනම් පුතේ මම ඊළඟ ගැටලුවට දෙවෙනි. යමක් නිමානය කිරීමේදී එහි පිළිතුර නිමානය කරන පුද්ගලයා අනුව වෙනස් වන බව දිහාන් පවසයි. ඔබ මෙම අදහස ඉක්වන්නේ. මම ඔබ පාඩම් පටන් ගත්තම කිව්වා. පුද්ගලයාට මේ නිමානය කිරීම වෙනස් වෙනවා. ඇයි වෙනස් වෙන්නේ? ඒ පුද්ගලයාගේ අත්දැකීම් සහ පළපුරුද්ද මත වෙනස් වෙන්න පුළුවන්. මට කියන ඔන්න පොඩි ගොඩනැගිල්ලක් හදන්න. ගොඩනැගිල්ල දිනනවා කියලා හිතමු අපි බලන්න විත්ති 4ක්. එතකොට මගෙන් ඇහුවොත් ඉන්නේ මම ඕන දීගාය පළලයි ගුණ කරලා නිකන් කියනවා තමයි. දරුවෝ 300ක් විතර වුණේ. නමුත් මේසන් බාස්පරේ ඔහු දන්නවා අත්දැකීමුත් තියෙන පළපුරුද්දක් තියෙනවා. ඒක නිසා ඔහු හරියටම කියන ගණනාංශයක් ආවා. ගණනාංශයක් හදගන්න. ඉතින් ඒ ඔහුගේ අත්දැකීම ඒ කියන්නේ මගේ අත්දැකීම මොකද මට ඒ අත්දැකීමක් නැහැ. මට තියෙන ගණිත හැකියාව. ඒතර මගේ ගණිත හැකියාව මම දීගපාල වැඩි කරලා තියෙනවා. නමුත් ඔහුගේ අත්දැකීමත් එක්ක ඔය ජනෙල් වලට යන ටිකක් අයින් කරන දොරවල් වලට යන ටිකක් අයින් ඔහුගේ අත්දැකීමත් එක්ක ඔහු තියෙන එක මෙච්චර ප්‍රමාණයක් ඇති 250 250ක් ඇති. එහෙනම් පුතේ පුද්ගලයාට මේ නිමානය වෙනස් වෙනවා. එහෙනම් විහාරයේ ප්‍රකාශය එකඟ වෙනවද කියලා. එහෙනම් පුතේ මම නම් එකඟ වෙනවා. ඒකට හේතුව පැහැදිලි කරනවා. එහෙනම් මේකට එකඟ වෙන්නේ අත්දැකීම හා පළපුරුද්ද මත. අත්දැකීමයි පළපුරුද්දයි. අත්දැකීම හා පළපුරුද්ද මත අත්දැකීම හා පළපුරුද්ද මත. ඔක වෙනස් වෙනවා. අත්දැකීම හා පළපුරුද්ද මත වෙනස් වෙනවා. හොඳයි. ඔන්න ගියානින් එක මම එකතු වුණා. තුන්වෙනි කැටගොරිය. වෙළඳ සැලක විසිතුරු බෝල් අඩංගු බෝතලයක් පළවෙනි රූපයේ දක්වනවා. එහි විසිතුරු බෝල් 200ක් තියෙනවා. ඒ කියන්නේ පළවෙනි රූපයේ තියෙන මේකේ තියෙන විසිතුරු බෝල් 200ක්. එය මිලදීගත් පසු නිමල් විසිතුරු බෝල් යම් ප්‍රමාණයක් මිතුරන් අතර බෙදා දුන් පසු ඉතිරි වූ ප්‍රමාණය දෙක රූපයේ දක්වනවා. එහෙනම් ඉතිරි වෙලා තියෙන ප්‍රමාණය දෙක. කොච්චර ප්‍රමාණයක්ද බලන්න. සම්පූර්ණ බෝතලෙන් භාගයක් ගත්තකින් එහෙම මෙන්න මෙච්චරක් කියනවා. භාගයක් කියනවා. ඒකේ භාගයක් කියලා කියන්නේ මෙච්චර. 100න් භාගේ 50 200න් භාගේ 100යි නේද? එහෙනම් 200න් භාගේ 100න් භාගේ 50. එහෙනම් අපි හිතන්න පුළුවන් ආසන්න වශයෙන් අපි කියන මෙතන තියෙන්නේ 50ක් විතර. භාගයක් විතර වන්න අපි හිතන්නේ. 200න් භාගේ කොච්චරද කියලා බලුවොත් 200න් භාගේ 100යි 100න් භාගේ 50ක් වගේ තමයි නේ. එහෙනම් අපෙන් අහන්නේ ඉතුරු ප්‍රමාණය තමයි 50ක් වෙන්නේ මිතුරන් අතරේ බෙදා දුන් ප්‍රමාණය. ඉතිරි ප්‍රමාණය 50ක් කියලා මම හොයාගත්තා. එහෙනම් මිතුරන් අතරේ බෙදා දුන් ප්‍රමාණය හොයාගන්න. 200න් මම අඩු කරනවා පුතේ 50. එහෙනම් මිතුරන් අතරේ බෙදා දුන් 150. 150. මිතුරන් අතරේ බෙදා දුන් ප්‍රමාණය. ආසන්න වශයෙන් නිමානය කරලා තමයි මම මෙතන පිටුව දෙන්නේ. හොඳයි. හතරවෙනි ප්‍රශ්නේ.
සතිනී වාර පරීක්ෂණයේදී ගණිතයෙන් ලබාගත් ලකුණු ප්‍රමාණය ආසන්න 10 ගුණාකාරයට වැටුණු විට 80කි. අපි ලබාගත් ගුණාකාරයට වැටුවම 80යි. එහෙනම් කියන්න පුළුවන් අවම ලකුණු 75යි උපරිම ලකුණු 87යි. මේ අතර පරාසයක් තමයි තියෙන්නේ. අපි ඕන ලියාගමු. ලකුණු ටික 76. අපිට ඒක වැදගත් වෙයි කියලා මම හිතනවා. 77, 78, 79, 80, 81, 82. ඔන්න ඔය ලකුණු ටික තමයි සතිය ගන්න. මේ ලකුණු ටිකෙන් එකක් ගත්තොත් තමයි ආසන්නගයට වැටෙවම 80ක්. සතිය ලබා ගන්නම 80ක්. නමුත් ඒ කියනවා සතිනීට වඩා අඩු ලකුණු ලබාගත් ගායත්‍රීගේ සැබෑ ලකුණු 82යි. එන සතිනීට වඩා ලකුණු දෙකක් අඩු වෙනවා. 82යි නේද? එහෙනම් ගායත්‍රී 82යි නම් සතිනීට වඩා ලකුණු දෙකක් වැඩිපුර තියෙන්නේ ලකුණු දෙකක්. එහෙනම් සතිනී ලබාගත් සැබෑ ලකුණු ප්‍රමාණය විය හැකියි කියන්නේ. ඒක සතිනීට වඩා ලකුණු අඩු ලකුණු ලබාගත් ගායත්‍රීගේ සැබෑ ලකුණු 82යි. සතිනීට වඩා අඩුයි. ඒ කියන්නේ 82. 82 වෙන්න බෑ නේද? නේ? සතිනීගේ ලකුණු 82 වෙන්න බෑ. ගායත්‍රීට වඩා අනිවාර්යෙන් වැඩි අගයක් තියෙනවා. මේ කියන්නේ දෙකක් වැඩි වෙනවා. 84යි. සතිනී ලබාගත් ලකුණු විය හැකියි කියන්නේ මොනවද කියලා. මොන ලකුණු වෙන්න පුළුවන්? 84. ඊළඟට පස්වෙනි පන්තියක සිටින සිසුන් ආසන 10 ගුණාකාරයට වැටුණු විට 40ක් වේ. එහෙනම් 40ක් වෙනවා නම් පුතේ ආසන 10 ගුණාකාරයට වැටුවොත් දැන් ඔන්න අඩු වගේ හොයාගන්න කිව්වොත් ඉතින් 5ක් හරි කරා. ඒ කියන්නේ 35 තමයි. වැඩි මගේ හොයාගන්න කිව්වොත් වැඩි මගේ 4ක් විතර කරා. 40. පන්තියට අලුතින් 9 දෙනෙක් පන්තියට ඇතුළත් කළ විට සිසුන් ගන්න ආසන 10 ගුණාකාරයට වැටුණුට 40ක් වෙලා තියෙනවා. දැන් ඉන්න කට්ටිය වැටෙවුවාම 40. තව ළමයි 9 දෙනෙක් එකතු වුණාම වැටෙවුවොත් මේ 9ක් එකතු වෙනවා. මුල්දී පන්තියේ සිසුන් ගන්න. එහෙනම් ඒ පුතේ 40ක් වෙන්න නම් මේ අගයන් අතර සංඛ්‍යාවක් එන්න එක නෝන මම දැන් ගන්න අගයන් ටික 36 37 38 39 40 42 මෙන්න මේ ප්‍රමාණය ළමුන් විතර තියෙනවා පළවෙනි පන්තියේ. දැන් අලුතෙන් 9ක් එකතු වෙනවා. 9 දෙනෙක් එකතු වුණාම 9 දෙනෙක් එකතු වුණාම ළමයි ඉන්නේ 4. එහෙනම් පුතේ බලමු අපි 44න් මම 9ක් අඩු කළා බලන්න. 44න් 9ක් අඩු කළා බලන්න. දැන් ඇයි ඒ? දැන් 9ක් එකතු වුණාම ආසන්නගයට වැටෙවම 40ක් වෙලා තියෙනවා. එහෙනම් 40ක් වෙන්න නම් 44 සංඛ්‍යාවම අවසාන සංඛ්‍යාව තෝරගෙන ඉනවා අවසාන පැත්තේ. 44න් 9ක් අඩු කරලා තියෙන පුතේ 35. දැන් ඊළඟ සංඛ්‍යාව අවස්ථාව 43න් 43ක් ඔන්න දැන් ඉන්නවා නම් කලින් හිටපු ගානම 43න් 9ක් අඩු. 43න් 9ක් අඩු කරාම පුතේ 37. හැබැයි 34 වැටෙවුවොත් උත්තරේ 40ක් වෙන්නේ නැහැ. 34 වැටෙන්නේ 30ට. එහෙනම් මේක ගන්න බෑ. එහෙනම් පන්තියේ ළම 43යි නෙමෙයි දැන් ඉන්නේ. පන්තියේ ළම 44ක් දැන්. අපෙන් අහන්නේ මුලදී පන්තියේ සිටියේ නම් 44න් 9ක් අඩු කරා. ළම කීයදලා තියෙන්නේ 35 වෙනයි. ළම 35ක් තමයි දෙන්නේ. 35 ආසන්නගයට වැටෙවුවොත් ඒත් 40 වෙනවා. නේද? 35 ආසන්නගයට වැටෙවුවොත් 40 වෙනවා. ඒ වගේම පුතේ 44ක් ආසන්නගයට වැටෙවුවොත් 40 වෙනවා. එහෙනම් ඔන්න පන්තියේ සිටි සිසුන් ගන්න මුලින්ම 35 අවසාන ගැටලුව මොහොමඩ් ළඟ ඇති කතන්දර පොත් ගන්න ආසන්න 10 ගුණාකාරයට වැටෙවුවොත් 30. ඒ කියන්නේ මොහොමඩ් ගාව කියන ගුණාකාරයට වැටෙවුවම 30යි බලන්න. ඒ කියන්නේ යාගාව තියෙන්න පුළුවන් අවම පොත් 25යි උපරිම පොත් 37යි. නේ? අවම 25යි උපරිම 37යි. පාතිමාලා මේ හැටියට කවුද මොහොමඩ්? ඊට පස්සේ පාතිමා අන්න පාතිමා ළඟ කතන්දර පොත් ගන්න ආසන්න 10 ගුණාකාරයට වැටෙවුවාම 20ක් වෙනවා. එහෙනම් පාතිමා වැටෙවුවාම 20ක් වෙනකොට පාතිමා ගාව තියෙන පුළුවන් පොත් ගන්න අඩුමගේ 5ක් අඩු කරා 15යි වැඩිමගේ හොයාගන්න එක කරන්නේ. පාතිමා ළඟ මොහොමඩ් ළඟට වඩා පොත් 3ක් අඩුයි. පාතිමා ළඟ මොහොමඩ් ළඟට වඩා පොත් 3ක් අඩුයි. දෙදෙනා ළඟ ඇති මුල් පොත් ගන්න 49ක් නම් මොහොමඩ් ළඟ ඇති පොත් ගන්න
එහෙනම් ෆාතිමා ගාව තියෙනවා කියලා කියන්නේ පුතේ පොත් 3ක් අඩුයි. එතකොට බලන්නකො පොත් 3ක් අඩුවෙන් තියෙනවා නම් මම කරනවා එහෙනම් 49න් 3ක් අඩු කරනවා. එතකොට එනවා 46. එන් දැන් 46. 46 පුතේ මම බෙදනවා දෙකකින්. 46 දීර්ඝ බෙදීමෙන් මම බෙදනවා. 46 දෙකෙන් බෙදුවම පොත් 23. එහෙනම් ඔන්න පුතේ ෆාතිමා ගාව තිබිලා තියෙන්නේ පොත් 23යි. ඔන්න මම හොයාගත්තා. ෆාතිමා ගාව පොත් 23යි. මොහමඩ් ගාව මීට වඩා 3ක් වැඩිපුර පොත් 26ක් තියෙනවා. එහෙනම් ඔක්කොම පොත් ටික කරාම 49ක් වෙලා තියෙනව නේද? ඔන්න හදාගන්න විදිය. අපෙන් අහන්නේ මොහමඩ් ළඟ ඇති පොත් සංඛ්‍යාව කීයද? මොහමඩ් ළඟ 26. හරිනේ. 26 කියන සංඛ්‍යාව වැටෙව්වොතින් කියන්නේ. ෆාතිමා ගාව කියන 23 කියන සංඛ්‍යාව වැටෙව්වොතින් 23. ඔන්න ඔය ආකාරයට අපිට හිතලා හදාගන්න පුළුවන්. ඒ ආකාරයට හිතලා හදාගන්න. එහෙනම් පුතේ ඔන්න නිමානය හා වැටෙයි. එහෙනම් මේ තියෙන්නේ යම් කිසි ද්‍රව්‍ය කට්ටලයක ඇති ද්‍රව්‍ය සංඛ්‍යාව ඒ වාසියාල ගණන් කිරීමෙන් තොරව යෝග්‍ය ක්‍රමයකට අනුව ආසන්න වශයෙන් කියන යෝග්‍ය ක්‍රමයකට තමයි ආසන්න වශයෙන් කියන නිමානය කියලා හඳුන්වනවා. ඒතර නිමානය පුද්ගලයෙක්ගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. ඒ පුද්ගලයාගේ පළපුරුද්ද සහ අත්දැකීම් මත. ඒ වගේම පූර්ණ සංඛ්‍යාවක් වඩා කිට්ටුව 10 ගුණ ආකාරයෙන් දැක්වීම ආසන්න 10 ගුණ ආකාරයට වැටීම කියලා අපි හඳුන්වනවා. එහෙනම් නිමානය හා වැටීම පාඩම ඔය ආකාරයට අවසන් වෙනවා.